ජීවිතය කියලා කියන්නේ හොඳම පාසලක්. අත්දැකීම් කියලා කියන්නේ හොඳම ගුරුවරයෙක්. ඒ වගේම තමයි ප්‍රශ්න කියලා කියන්නේ හොඳම අභ්‍යාසයක්. ඒ වගේම ඇදවැටීම් කියලා කියන්නේ ඔබේ ජීවිතේට හොඳම අභියෝගයක්. ඉතින් අපේ ජීවිතය ගැන කතා කරද්දී මේ අභියෝග කියන දේ එදිනෙදා අපිට අනිවාර්යයෙන්ම මුහුණ පාන සිදු වෙනවා. අභියෝග නැති ජීවිතයක් මම නම් හිතන්නේ අපි කාටවත් ඇති කියලා. හරියට ගංගාවක් ගලාගෙන යනවා වගේ තමයි අපේ ජීවිතයත්. මොකද ගංගාවක් නිකුරුණේ ගලාගෙන යනවට වඩා ගල්පරවල හැපිලා ජල බිඳිති විසිරුවමින් ගලාගෙන යද්දී එහි අපූර්ව සුන්දරත්වයක් ලැබෙනවා. ඉතින් අපේ ජීවිතෙත් අන්න ඒ වගේ අභියෝග වලට මුහුණ දීලා සාර්ථකත්වය හොයාගෙන යන මේ ජීවිතේ ඇත්තටම අපි හැමෝටම අභියෝගයක්. ඉතින් මේ පියවරෙන් පියවර යන ජීවිතේට අත්වැලක් වෙන්න අදත් අපි සූදානම්. එකතු වෙන්න අපිත් එක්ක මේ ඔබේම වැඩසටහන ජීවිතය. අපේ ජීවිතේ පුංචි පුංචි රිදවීම් අපි හැමෝටම තියෙනවා. අපිට රිදෙනවා. ඒ වගේම තමයි අපි තව කෙනෙකුට රිදවනවා. ඇයි අපි මෙහෙම කරන්නේ? ඇයි අපි තව කෙනෙක්ව රිදවන්නේ? කෙනෙක්ට හිංසාවක් පීඩාවක් කරන්නේ ඇයි අපි? මෙන්න මේ පිළිබඳව තමයි අද අපි මේ ජීවිතේ වැඩසටහන තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව ඉතා සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න අද අපිත් එක්ක මේ කතා බහට එකතු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී මනෝවිද්‍යා උපදේශක පෞරුෂත්ව හා මෘදු කුසලතා සංවර්ධන පුහුණුකරු සතිමත් බව පිළිබඳ පුහුණුකරු මයින්ඩ්ෆුල්නස් ට්‍රේනර් මනෝජ් ජයසූරිය මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. රිදවීම කියලා කියන්නේ අපේ ජීවිතේ අපි හැමෝම අත්විඳින දෙයක්. ඔබ වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්. අපි හැමෝම අපේ ජීවිතේ මේ රිදවීම් කියන දේවල් මේ මොහොතුනත් අපිට අත්විඳින්න වෙනවා. සාමාන්‍ය එදිනදා ජීවිත වගේම අපේ මේ සයිබර් අවකාශය තුලත් අපිට මේ රිදවීම කියන දෙයට මුහුණ පාන සිද්ධ වෙනවා. ඉතින් මනෝ උපදේශකතුමනි මම ඔබෙන් මුලින්ම දැනගන්න කැමතියි මොකද්ද මේ රිදවීමක් කියලා කියන්නේ? ඇයි අපි කෙනෙකුට මෙහෙම රිදවන්නේ? අපි ඒ ඔස්සේ අපේ කතා බහ ආරම්භ කරමු. ඔව් අචල ඇහුවේ තාම වැදගත් ප්‍රශ්නයක්. මේකට අපි රිදවීම පිළිබඳව කතා කරනකොට මෑත කාලේ ඉනවා. ඒ කියන්නේ මේ ඊයේ පෙරේද අපිට පේන්න දැනෙන්න තියෙන ප්‍රධානම දේ තමයි සයිබර් අවකාශය තුළ. ඒ කියන්නේ Facebook එකේ විශේෂයෙන්ම අපි කියනවා Facebook බුලින් කියලා. සයිබර් බුලින් කියන්න පුළුවන්. මෙන්න මේ බුලින් හරහා සිදුවෙච්ච සිදුවීම් ටිකක් හින්දා අපේ රටට ශ්‍රී ලංකාවට යම් බලපෑමක් සිද්ධ වුණා ජාත්‍යන්තර වශයෙන් ගත්තාම. ඒ පිළිබඳව දැනටමත් ඔබ දන්නවා ඇති බොහෝ කරුණු කාරණා. ඉතින් ඒ කාරණය සම්බන්ධව කතා කරන්න කලින් ආචාර්ය ඇහුවා වගේ මොකද්ද රිද්දනවා කියන්නේ? මොකද්ද අපිට රිදෙනවා කියන්නේ? කියන කාරණේ ගැන කතා කරන්න තමයි අපි දැන් මේ හදන්නේ. ඉතින් දැන් ඊටාම සරලව ගත්තොතින් මේ වැඩසටහන නරඹන ඔබත් මේ කතා කරන මමත් අද මෙතන ඉන්න ආචලත් අපි කවුරුවත් කැමති නෑ අපිට රිදෙනවට. ඇයි මම එහෙම කිව්වේ? අපිට රිදෙනවට අපි කැමති නැහැ කියලා කියන්නේ ඒ රිදෙනවා කියන එක, ඒ රිදෙනවා කියන කාරණය මොන වගේ දෙයක්ද කියලා අපි දන්නවා. අපි කැමති නෑ රිද්දිලා ජීවත් වෙන්න. අපි කැමති බොහොම සාමෙන්, අපි කැමති සැපවත් ජීවිතයක් ගත කරන්න. හැබැයි රිදවගෙන ජීවත් වෙන්න අකමැති වුණාට අපි කැමති සමහර වෙලාවල් වලට තව කෙනෙක්ව රිද්දන්න. මෙන්න මෙතන තමයි ඇචල අපි කතා කරන්න ඕන වැදගත්ම කාරණය. දැන් ඇත්තටම අපි කැමති නෑනේ අපිට රිදෙනවට. ඒක හරි අප්‍රසන්න අත්දැකීමක් බවට පත් වෙනවා. ඒක හරි වේදනාවක් බවට පත් වෙනවා. හැබැයි අපි කැමති තව කෙනෙක්ව රිද්දන්න සමහර අවස්ථාවලදී. එහෙම කැමති වෙන්නේ ඇත්තටම මොකක්ද ජීවිතයේ සැප? මොකක්ද ජීවිතයේ සතුට කියලා හරියටම අඳුනන්නේ නැති වුණාම. ජීවිතයේ සැප කියන්නේ මොකක්ද? ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුරගත්තොතින් යම් කෙනෙක් එයා මොන දේ සිද්ධ වුණත්, ඒ කියන්නේ තමන්ගේ වටේ තියෙන පරිසරයේ මොනතරම් බලපෑම් තමන්ට සිද්ධ වුණත්, තමන්ගේ වටේ තියෙන සම්පූර්ණ පරිසරයම තමන්ව රිදවන පරිසරයක් වුණත් එයා දන්නවා කොහොමද සතුටෙන් ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ මහා යුද්ධයක් ඇතුලේ වුණත් ඔහුට හෝ ඇයට පුළුවන් වෙනවා සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.
මෙන්න මේ වගේ අය කිසිම වෙලාවක තව කෙනෙක්ට රිද්දන්න යන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද මේ හේතුව? හොඳට කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට ඔබ තව කාව හරි රිද්දලා ඇති. සාමාන්‍ය ජීවිතේ එහෙම වෙනවා. ඒ රිදවපු වෙලාවක හොඳට කල්පනා කරන්න ඔබේ තත්ත්වය මොකක්ද කියලා. අපි හොඳට සතිමත්ව ඉඳියොතින් අපි මෙතන සතිය පිළිබඳවත් කතා කරනවා, මයින්ඩ්ෆුල්නස් ගැන. අපි හොඳ අවධානයෙන් ඉඳියොතින් අපිට වෙන්නේ මොකක්ද කියලා අපිට පේන්න පටන් ගන්නවා. අපිට තේරෙන්න පටන් ගන්නවා. අපි තව කෙනෙක්ව රිද්දන්න හදනකොට ඒ වගේ දෙගුණයකින් හෝ තුන්ගුණයකින් තමන්ට රිදෙනවා. තමන්ගේ ශරීරය ඇතුලේ ලොකු වෙනස්කම් ටිකක් වෙනවා. අපි මොන දේ කිව්වත්, අපි මොන දේ කතා කරත් තව කෙනෙක්ව රිද්දන්න යනකොට ඒ රිද්දන්න යන කෙනාගේ හිතේ ඇතිවන සිතුවිලි ධාරාව එයාටම ලොකු බරක් ගේනවා. මෙතන ඇත්තම කතාව තමයි තව කෙනෙක්ට රිද්දන්නේ තමන්ට ගොඩක් රිදිච්ච කෙනෙක්. ඒ කියන්නේ මෙතනින් එහාට ඔබ මතක තියාගත යුතු කාරණේ තමයි අපි කාට හරි රිද්දන්න යනවා නම් ඒ කියන්නේ යම් දෙයකින් ඒ රිද්දන්න යන කෙනාට වඩා අපිට රිදිලා කියන එක. හැබැයි මෙතන තියෙන ඊළඟ කාරණය තමයි අපි එහෙම හිතලා දැන් තව කෙනෙක්ව රිද්දුවහම අපි සුවපත් වෙනවා කියලා හිතලා තව කෙනෙක්ව රිද්දන්න ගියොතින් වෙන්නේ අපේ රිදවීම අපි නොදැනුවත්වම තව තවත් වර්ධනය වෙනවා. මේක හරියටම පේන්නේ අපි මේකට අවධානය යොමු නොකරන තාක්. මේක හරියටම පේන්න පටන් ගන්නේ අපි මේකට අවධානය යොමු කරන්න ඕන. අදින් පස්සේ මම යෝජනා කරනවා ඔබ කාට හරි රිද්දන්න යනවා නම් ඒ රිද්දන අවස්ථාවේ Tamanට සිද්ධ වෙන දේ මොකක්ද කියලා හොඳට බලාගෙන ඉන්න කියලා. එතකොට ඔබට පේන්න පටන් ගනී ඔබේ හුස්ම වේගවත් වෙන ආකාරය. ඔබේ හෘද ස්පන්දනයේ වේගත් වෙන ආකාරය. ඔබේ ශාරීරික අපහසුතාවයන් ටිකක් ඔබට පේන්න පටන් ගනී. එතනින් එහාට ඔබට තේරෙයි මෙන්න මේ අපහසුතාවයන්ගෙන් තොරව ජීවත් වෙනවා කියන එක තමයි සැප කියලා කියන්නේ. මේ මානසික සුවතාවය, හිතේ ඇතිවෙන සරල නිදහස් බව තමයි ඇතරම සැප කියලා කියන්නේ. මෙන්න මේ සැප හරියට අඳුනගත්තු කෙනෙක් තමන්ගේ ඇතුලෙන් තමන්ට මේ වගේ විශාල වෙනස්කම් ටිකක් සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ ඇත්තට. එහෙම අය තව කෙනෙක්ව රිද්දන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුව එයා දන්නවා තව කාව හරි රිද්දන්න යනකොට අනිවාර්යයෙන්ම ඒකේ බලපෑම තමන්ට ඊට වඩා වැඩි කියලා. ඉතින් අර අචල අහපු කාරණේ තමයි ඇයි අපි රිද්දන්නේ කියන එක. ඒකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි අපි කාව හරි රිද්දන්නේ අපිට ගොඩක් රිදිලා තියෙන හින්දා. ඔබ සඳහන් කළා මේ අපි සැපවත් වීමක් ගැන, මේ සැපවත් වීම සම්බන්ධ කරගෙන මේ රිද්දවීම ගැන ඔබ සඳහන් කළා. මම කැමතියි ඔබෙන් දැනගන්න මේ අපි කොහොමද අපිව සැපවත් කරගන්නේ? ඒකත් හරිම වටින ඉතාම වැදගත් කාරණයක්. මොකද්ද මේ සැප කියන එක? අපි හිතනවා සමහර වෙලාවට සැප කියලා කියන්නේ භෞතිකමය දෙයක් කියලා. අපි රස්සාවක් කරලා ලොකු මුදලක් හම්බ කරලා සැපවත් වෙන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි හිතනවා මහා විශාල ගේක හොඳ සැපවත්ව තියෙන, අපි පාවිච්චි කරන වචනේ ඒකයි. හොඳ කම්ෆර්ටබල් නිවසක් හදාගත්තට පස්සේ එතන සැප තියෙනවා කියලා. ඒ වගේම අපි කල්පනා කරනවා සමහර වෙලාවට ලොකු වාහනයක් තිබ්බහම එතන අපිට සැප තියෙනවා කියලා. හැබැයි ඔබ හොඳට කල්පනා කරලා බලන්න. සමාජය දිහා හොඳට ඇස්සරලා බලන්න. මහා සුවිශාල මන්දිරවල ගොඩක් දුකෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. මම පෞද්ගලිකව දැකලා තියෙනවා ලොකු වාහනවල මූණ බෙරි කරගෙන හරිම දුකෙන් වාහනේ පදවගෙන යන මිනිස්සු. මෙතන අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. සැප කියලා කියන්නේ එහෙම මුදලට ගන්න පුළුවන් දෙයක් නොවෙයි. කිසිම දවසක සැප නැහැ විශාල වාහනයක් ඇතුලේ. සැප නැහැ බොහොම කම්ෆර්ටබල් ගයක් ඇතුලේ. සැප තියෙන්නේ අපේ හිතේ. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර වෙලාවට හරිම නිදහසේ, හරිම විනෝදෙන් පයින් ගමන් කරන මිනිස්සු. අපි දැකලා තියෙනවා විශාල මන්දිර නැති වුණාට සමහර පැල්පත්වල සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ආතතියෙන් තොරව, සිනහවෙන්, සැහැල්ලුවෙන් ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා. එතකොට මේ ජීවිතේ අපේ කොහොමද අපි සැපවත් කරගන්නේ? මේකට තමයි අපේ හිත දිහා බලන්න ඕන කියලා කියන්නේ. අපි අපේ හිත ගැන අවධානයෙන් ඉන්නවනම් අපිට පුළුවන් හැමතිස්සෙම සැපවත්ව ජීවත් වෙන්න. අපේ හිතේ පහළ වෙනවා චලා සමහර වෙලාවට හරි අඳුරු සිතුවිලි. හරි අපි මේ සිතුවිලි වලට කියන වචනේම අඳුරු සිතුවිලි තමයි.
දැන් අපි හිතමු කෙනෙක්ට කේන්ති ගියාම කෝපය එහෙම නැත්නම් ක්‍රෝධය වෛරය මේ වගේ සිතුවිලි එක්ක තමන්ගේ සැප තමන්ට අහිමි වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න කේන්තියෙන් ඉන්න කෙනෙක් දිහා. එයාගේ මූණ කළු වෙනවා. ඒ වගේම ඇඟ ඇතුලෙන් ලොකු දාහයක් ලොකු පිච්චීමක් දැවීමක් ඇති වෙනවා. ඒක අපිට මූණෙන් දකින්න පුළුවන්. සමහර අයට කේන්ති ගියාම වෙවුලනවා. අචලා දැකලා ඇති. එතකොට අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ආයතන ප්‍රධානීන් ඉන්නව සමහර වෙලාවට තමන්ගේ සුළු සේවකයින්ට බයින විදිහට ඒ ආයතනික ප්‍රධානියාව දිහා අපි දැක්කහම අපිට ඇති වෙනවා සමහර වෙලාවට ඉතා අප්‍රසන්න හැඟීමක්. එතකොට අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ අඳුරු සිතුවිලි එක්ක තමයි අපිට අපේ සැප නැති වෙන්නේ. ඔය කේන්තිය කිව්වහම එක සිතුවිල්ලක්. ඒ වගේම සමහර වෙලාවට හිතන්න දැඩි රාගයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. යම් දෙයක් ලබා ගන්න ඒ වෙනුවෙන් එක දැඩි රාගයකට හරවගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ තුලත් තමන්ගේ සැහැල්ලු ජීවිතය සැප සතුට කියන එක අහිමි කරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට කම්මැලිකම කියලා කියන්නේ බොහොම අඳුරු සිතුවිල්ලක්. සමහර වෙලාවට පෞල් ජීවිතවල දකින්න පුළුවන් කාරණේ තමයි සැකය කියන එක. සමහර වෙලාවට මහත්ය නෝනව සැක කරනවා. නෝන මහත්යව සැක කරනවා. අපිට අපේ ජීවිත පිළිබඳව සැකයන් තියෙනවා. සැක සංකාවන් තියෙනවා. මේ ඔක්කොම හරිම අඳුරු කළු පාට සිතුවිලි. මේ අඳුරු කළු පාට සිතුවිලි අපේ ජීවිතවලට එකතු වුණාට පස්සේ අපිට අපේ ජීවිතේ සැප නැති වෙනවා. එහෙනම් අපි කරන්න ඕන මොකක්ද මෙතන? දැන් අචල අහපු ප්‍රශ්නේ තමයි අපි කොහොමද සැපවත් ජීවිතයක් ගත කරන්නේ? සැපවත් ජීවිතයක් ගත කරන එකම ක්‍රමය තමයි මේ අඳුරු කළු පාට සිතුවිලි හඳුනා ගැනීම. ඒක හරියට මෙන්න මේ වගේ. හිතන්න ඔබ ඉන්නවා කළුවර කාමරයක. දැන් වතුර ටිකක් බොන්න ඕන වතුර තිබහයි. ඔතන තියෙන කෝප්ප දෙකක්. එකක් කළු පාට හොදලා නැති කැත කෝප්පයක්. ඒකේ කුණුත් තැවරිලා තියෙනවා. අනිත් කෝප්පය හදලා තියෙන රත්තරන් වලින්. ඒක හරීම පිරිසිදුයි. හරීම සුමටයි. ඒක දැක්කහම ආස හිතෙන විදිහේ ලස්සන කෝප්පයක්. දැන් ඔබ අඳුරේ අතපත ගාගෙන යනකොට අහුවෙන කෝප්පෙන් බොනවා. සාමාන්‍යයෙන් අඳුරු කෝප්පෙන් බීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. දැන් හැබැයි හිතන්න ඔතන ආලෝකමත් වුණා කියලා. පොඩි ඉටිපන්දමක් දැල්ලුවා කියලා හිතන්න. පොඩි පහනක් දැල්ලුවා කියලා හිතන්න. එතකොට අපිට කෝප්ප දෙකේ වෙනස පේන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි තෝරගන්නේ කළු පාට කෝප්පේ නෙමෙයි රත්තරන් කෝප්පය. ජීවිතේත් හරියට මෙන්න මේ වගේ. අපි යෝජනා කරනවා ඔබේ හිතට ආලෝකයක් එල්ල කරන්න. හිත අඳුරේ තියන්න එපා. හැමතිස්සෙම හිතට එන සිතුවිල්ල මොන වගේද කියලා දකින්න. ඒ සිතුවිල්ල කේන්තියද, කෝපයද, රාගයද, එහෙම නැත්නම් කම්මැලිකමද, එහෙම නැත්නම් සැකයද, මේ සිතුවිල්ල මොකද්ද කියලා හරියටම අඳුරගන්න. ඒ සිතුවිල්ලට ප්‍රතික්‍රියා කරන්න කලින් උත්සාහ කරන්න. අපි සාමාන්‍යයෙන් දැන් මොකද කරන්නේ? අපිට මොකක් හරි හිතට සිතුවිල්ලක් ආවහම අපි ඒ සිතුවිල්ලට අදාළව ප්‍රතික්‍රියාවක් කරනවා. උදාහරණයක් ගත්තාම අපිට කේන්ති ගියොත් අපි බනිනවා. ඔෆිස් එකේදී අපේ හිතට දුකක් ඇති වුණොත් කවුරු හරි කෙනෙක් හින්දා අපි හින්ට් එකක් ගහනවා. හින්ට් එකක් පාස් කරනවා. තව කෙනෙක්ව රිද්දන්න උත්සාහ කරනවා. අපිට රාගයක් ඇති වුණොත් ඒකට අදාළව බොහෝ දෙනා ප්‍රතික්‍රියා කරන්න උත්සාහ කරනවා. ඒක හින්දාම අද රටේ සමාජයේ ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එතකොට මෑතකදී ඇති වුණු සමහර මිනිමැරුම් වලට ප්‍රධාන හේතුව මේකයි. තමන්ගේ හිතේ ඇතිවෙන රාගය, තමන්ගේ හිතේ ඇතිවෙන ආශාව තමන්ට පාලනය කරගන්න බෑ. ඒකින්ද සමහර වෙලාවට අපි බලන්නේ හරි වැරද්ද මොකක්ද කියලා. සමහර යොමු වෙනවා අයිතු සම්බන්ධතා ඇති කරගන්න. ඒක හරහා මිනිමැරුමක් දක්වා ඒක ගෙනියන්න පුළුවන්. ඔබ දන්නවා මේ වගේ කාරණා මෑත කාලිනව ගොඩක් සිද්ධ වුණා. හැබැයි මොහොතකට හිතන්න ඒ හිතට ආපු කේන්තියට හෝ රාගයට හෝ දුකට හෝ ඊළඟට කම්මැලිකමට ඔන්න ඔය වගේ සිතුවිල්ලක් අපි දැක්කොතින් මොකද වෙන්නේ? අපි හඳුනාගත්තොතින් මොකද වෙන්නේ? අපි ඒක හඳුනාගත්තොතින් අපිට පේන්න පටන් ගන්නවා මේක අඳුරුයි. මේක ඇතුලේ අපේ සැප අපිට අහිමි වෙනවා කියලා. ඒකට තමයි මම කිව්වේ ඔබේ හිත ආලෝකවත් කරගන්න කියලා. ඊළඟට මේ කළු පාට සිතුවිලි ස්වභාවය තමයි එයාව අඳුරගත්තු ගමන් ඒ සිතුවිල්ල ලැජ්ජාවට පත් වෙනවා. ඒක අපේ හිතේ තියෙන ස්වභාවයක්. මේවා බොහෝ දර්ශනයන් වල සඳහන් වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ මේව නිරාවරණය කරනවා. අපේ හිතට කේන්තිය ආවහම අපි අඳුරගත්තොතින් මේ ආවේ අපිට කේන්තිය කියලා. කේන්තිය ලැජ්ජාවට පත් වෙනවා. ඒ කියන්නේ කේන්තිය ඉක්මනින්ම තුනී වෙලා යනවා. මට මේ කේන්ති ගිහිල්ලා ඉන්නේ කියලා මම අඳුරගත්තොතින් එතනින් එහාට ප්‍රතික්‍රියාව කිරීම ඊටාම අල්පයි. ඒක හරහා හානියක් සිද්ධ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට ඔබේ හිතට රාගය ඇතුළු වුණාම ඔබ පිට දේවල් ගැන නෙමෙයි තමන්ගේ හිත ගැන හිතන්න. දැන් ඔබට රාගයක් ඇති වුණාම පිට දේවල් ගැන හිතන්නේ නැතුව දැන් මට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න.
ඒකත් එක්ක ඔයාට දැනෙන්න පටන් ගනී ඔයාගේ හෘද ස්පන්දනය වෙනස් වෙන විදිහ, හුස්ම වෙනස් වෙන විදිහ, අපහසුතාවයන් ටිකක් දැනෙන්න පටන් ගනී. එතකොට ඔබ හඳුනාගත්තොත් මෙන්න මේකයි මගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල කියලා. ඒ සිතුවිල්ල નિરાයාසයෙන්ම තුනී වෙන්න පටන් ගන්නවා. ඒකයි මම කිව්වේ සිතුවිල්ල ලැජ්ජාවටපත් වෙනවා කියලා. ඒ තමයි කළු පාට අඳුරු සිතුවිලි වල ස්වභාවය. ඒ වගේම ඔබේ හිතට හොඳ සිතුවිල්ලක් ආවොතින්, ඒ සිතුවිල්ල ඔබ හඳුනාගත්තොතින්, ඒ සිතුවිල්ල තව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ තමයි හොඳ සිතුවිලි වල ස්වභාවය. ඔබේ හිතට කරුණාවක් ආවොතින්, ඔයා තේරුම් ගත්තොතින් මගේ හිතට දැන් මේ කරුණාවක් ඇවිල්ලා තියෙන්නේ. මම මේ කරුණාවන්ත වෙලා කියලා හිතනකොට ඔයාටම හිතෙන්න ගන්නවා අපි කියනවා මේක self love කියලා. අපි කියනවා තමන්ට ගන්න ආදරය. එතකොට මේ කරුණාවත් එක්කම ඔයාගේ හිත තව කරුණාබරිත හිතක් බවට පත් වෙනවා. තමන්ව හොඳට පිරිපහදු කරගන්නවා. එතකොට මේ හොඳ සිතුවිලි අපිට වගා කරගන්න පුළුවන්. මං හිතන්නේ මේ ප්‍රකාශනය ඇතුලේ අචලාහපු ප්‍රශ්නට උත්තරේ තියෙනවා. අපි කොහොමද අපිව සැපවත් කරන්නේ? හිතට එන සිතුවිලි පිළිබඳව අවධානයෙන් ඉන්න, කළු පාට අඳුරු සිතුවිලි හඳුනා ගන්න. මේක සම්බන්ධ වෙනවා මනෝවිද්‍යාත්මක රෝගවලට. මම හිතන්නේ අපි ඒක ඉස්සරහට කතා කරන්න පුළුවන්. මම හිතනවා මේ ප්‍රශ්නට පිළිතුරු ලැබුණා කියලා. ඔව්. අපි කතා බහ කළේ මේ කෙනෙක්ට වෘද්ධවීම පිළිබඳව, හිංසනය පිළිබඳව තමයි අපි මෙතෙක් කළා කතා බහ කරේ. ඒ අතර ඔබතුමන් සඳහන් කළා කෙනෙක් අපිට රිදුවහම අපිට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ, ඒක අපි කොයි ආකාරයෙන්ද අපිට බලපාන්නේ කියලා. නමුත් මම ඔබතුමන්ගෙන් දැනගන්න කැමති මේ කතාව අතරතුර දැන් අපිට කෙනෙක් රිදවද්දී රිදවන කෙනාට මේ බලපාන්නේ කොහොමද? ඒ වගේම මේ මනෝවිද්‍යාව පැත්තෙන් මෙය රෝගී තත්ත්වයක්ද? ඔව් අචල ඇහුවේ ගොඩක් වැදගත් කාරණයක්. ඇත්තටම දැන් මේ අපි කාට හරි රිද්දන එක අපි කතා කරලා තියෙනවා විවිධ පැතිකඩවලින් රිදවීම ඇති වෙන කෙනාට සිද්ධ වෙන දේ. බොහෝ තැන්වල ඒවා කතා බහ කරලා තියෙනවා. ඒක දුකට ඇවිල්ලා ඒ දුක කියන එක ડિප්‍රෙෂන් වගේ තත්ත්වවලට යන්න පුළුවන්. සමහර වෙලාවට සයිකොලොජිකල් ඩිසෝඩර්ස් මනෝවිද්‍යාත්මක රෝගී තත්ත්වයන් වලට මේකපත් වෙන්න පුළුවන්. හැබැයි අපි හරි අල්ප විදිහට තමයි කතා කරලා තියෙන්නේ. අපි හරි පොඩ්ඩයි කතා කරලා තියෙන්නේ. මොකක්ද මේ රිදවීම සිද්ධ කරන කෙනාට මොකද වෙන්නේ? ඔබතුමිය ඇහුවා මේ රිදවීම සිද්ධ කරන කෙනා ලක් වෙන්නේ මානසික රෝගයකටද? අපි කාට හරි රිද්දනවා කියලා කියන්නේ ඒක මානසික රෝගී තත්ත්වයක්. එතෙන්දි මට දෙන්න තියෙන උත්තරේ මේකයි. මානසික රෝගී තත්ත්වයක්. දැන් අපි හිතමු කායික රෝගයක්. දැන් අපි දන්නවා ශරීරය ලෙඩ වෙනවා. ශරීරය ලෙඩ වෙන්නේ පිටින් පැමිණෙන විවිධ කාරණා හින්දා. අපි මොකක් හරි වෛරස් ඉන්ෆෙක්ෂන් එකක් ගත්තාම, වෛරස් ආසාදනයක් වගේ ගත්තාම ශරීරය ලෙඩ වෙනවා. ඒ වගේම හිත රෝගාතුර බවට හිත රෝගී වෙනවා. ඒක කට් කරලා හින්දි. ඒ වගේම හිත රෝගී වෙනවා හිතට ඇතිවන කළු පාට අඳුරු සිතුවිලි එක්ක. මම අර කලින් කතා කරා වගේ ඊටාම විෂ සහිත සිතුවිලි තියෙනවා. මේ සිතුවිලි කාලයක් තිස්සේ හිත තුල පළපදියම් වෙන්න පටන් ගත්තොත් අනිවාර්යෙන්ම අචලා ඒක මානසික රෝගී තත්වයකට ලක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියන්නම් මෙහෙම. අපි ගමු ડિප්‍රෙෂන්. මම මේ ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය තෝරගන්නේ මෙතනදී බොහෝ දෙනා දන්න රෝගී තත්ත්වයක් මේක. අද සමාජයේ කතා වෙන දෙයක්. ඒ තරමට බොහෝ දෙනෙක්ට ડિප්‍රෙෂන් තියෙනවා. කියන තැනට ඇවිල්ලා තියෙනවා සමාජය. සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වෙදී ડિප්‍රෙෂන් රෝගය පෙන්නනවා රෝගයට කෙනෙක් ලක් වෙලාද කියලා තීරණය කරගන්න අපි බලනවා ඒ රෝගියාගේ මේ රෝග ලක්ෂණ අඩුම සති දෙකක්වත් පවතින්න ඕන. අපිට සාමාන්‍යයෙන් පොඩි දුකක් ඇති වුණා කියලා අචලා අපිට ડિප්‍රෙෂන් තියෙනවා කියලා කියන්න බෑ. අපි දැන් දුකෙන් ඉන්න පුළුවන්, තව පොඩ්ඩකින් සතුටින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දුක සතුට ජීවිතේ සමානව පෙරලිලා යනවා අපි. හැබැයි හිතන්න කෙනෙක් දවසේ පැය 24ම හෝ දවසේ වැඩි කාලයක් ඉන්නේ දුකෙන් නම්. ඔහේ පැත්තක් බලාගෙන දුකෙන් ඉන්නවනම්, එහෙම නැත්නම් නිතර අඬනවනම්, එයාට කෑම ප්‍රියතාවයක් නැත්නම්, නිින්දේ ප්‍රශ්න තියෙනවනම්, මේ දුකත් එක්ක එයා දවසේ වැඩි කාලයක් එක දිගට අවම සති දෙකක්වත් ඉන්නවනම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්දී අපි විවිධ හේතුන් මත තව දේවල් මේක දිහා බලලා අපි මනෝවිද්‍යා උපදේශකවරුන් විදිහට අපි ඩයග්නෝස් කරගන්නවා මේ තියෙන ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය කියලා. එතකොට ඒ වගේම දැන් අපි මේ කතා කරන්නේ රිදවීම ගැනනේ. අපි කාට හරි රිද්දනකොට ඔන්න හිතන්න දැන් ඔබ අද දවසේ කාව හරි රිද්දනවා. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ ආයි හෙට දවසේ කාව හරි රිද්දනවා. ආයි තව දවස් දෙක තුනකින් කාව හරි රිද්දනවා. මෙහෙම රිද්දනවා කියන එක එක අයට රිද්දනවා කියන එක ඔබේ ජීවිතේ ප්‍රධාන අංගයක් බවට පත් වුණොත් මොකද වෙන්නේ?
මේ හැම දෙයක්ම පුරුදු ජීවිතය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ පුරුද්ද විසින්. මේ පුරුදු වර්ධනය වෙන්න පුරුද්ද තව තවත් අපේ ජීවිතය අත්පත් කරගන්නවා. කාව හරි විද්දන එක ඔයාගේ ජීවිතේ පුරුද්දක් බවට පත් කරගත්තොතින් ඔයා අර ජීවිතයේ සැප කියන එක දකින්න නැති කෙනෙක් බවට පත් වුණොත් අනිවාර්යෙන්ම ඒක විවිධ මානසික රෝගී තත්ත්වවලට යන්න පුළුවන්. තවත් විවිධ මානසික රෝගී තත්ත්වවලට යන්න පුළුවන්. තවත් බොහෝ බාහිර සාධක එකට එකතු වෙලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් කාව හරි විද්දනවා කියන එක කියන්නේ හිංසාවට කාව හරිව හිංසනය කරනවා කියන එක. සමහර මානසික රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණයක් වශයෙන් ගන්නවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තාම කන්ඩක්ට් ඩිසෝඩර් කියලා ඩිසෝඩර් එකක් තියෙනවා. මානසික රෝගයක් තියෙනවා. මේ කන්ඩක්ට් ඩිසෝඩර් එක තියෙන අය ගොඩක් හිංසාකාරී. ගොඩක් පීඩාකාරී. අනිත් කෙනාව අපි නොහිතන විදිහට රිද්දනවා. සත්ව හිංසාව ගොඩාක් තියෙනවා. එතකොට ඒ ඔක්කොම යන්නේ මානසික රෝගී තත්ත්වවලට. ඒ වගේම අපි කතා කරලා තියෙන නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් එක පෞරුෂත්ව අක්‍රමිකතාවයක්. නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් එක පෞරුෂත්ව අක්‍රමිකතාවයක්. එතකොට මේ පෞරුෂත්ව අක්‍රමිකතාවයේදී සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන හැම තිස්සෙම අපිව පිළිගන්න ඕන කියලා. එයා බලාපොරොත්තු වෙන හැම තිස්සෙම එයා බැබලෙන්න ඕන කියලා. ඒ වගේ අවස්ථාවලදී එයා මොකද කරන්නේ? එයා බැබලෙන්නේ නැති තැන්වලදී එයා උත්සාහ කරනවා අනිත් කෙනාව පහත් කොට දැකලා. අනිත් කෙනාව පීඩාවට පත් කරලා. එයාගේ පෞරුෂය පහළට දාලා තමන්ගේ පෞරුෂය උසස් කරගන්න. එතකොට බලන්න මෙතනත් තියෙන හිංසාවක්. මේ හිංසාකාරී තත්ත්වය ඉතාම නරකයි. මානසික රෝගී තත්ත්ව දක්වාම ගමන් කරන්න පුළුවන්. ඔය මේ කතා බහ කරද්දි මට මේ මෑතකදී සිදුවුණු සිදුවීමක් මතකයට ආවා. මේ ඇමරිකාවේ ෆොක්ස් නාලිකාවේ මේ ජනප්‍රිය නිවේදිකාවක් මේ ඇන්ජෙලා හටි ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ නම භාවිතා කරලා අපේ මේ ශ්‍රී ලංකාව තුළ ඇයට විවිධ අපහාස වෙන විදිහේ වැඩ කටයුතු සිදු කළා. ඉතින් ඒකේ අන්තිමට ප්‍රතිඵලය වුණේ ඒ Facebook ගිණුම අපේ රටේ කිසි කෙනෙකුට බලන්න බැරි වෙන විදිහට Facebook ආයතනය මගින් තහනම් කළා ලංකාවයට. ඒකට කියන්නේ ඇයට කරපු මේ අපහසුතාවයත් සමගින්. ඒකෙන් මම හිතනවා මේ ජාත්‍යන්තරය තුළ අපේ රට ගැන නිකන් අපකීර්තියක් ඇති වුණා. මොකද මේ අපේ රටේ ගෞරව නාමයට පවා මේ හැසිරීම මේ බලපෑවා කියලා මේ සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් මේක කතා බහ වුණානේ මුළු ලෝකේ පුරාම. ඔබ කිව් දෙයත් එක්ක එතකොට මේ රෝගී තත්ත්වයක්ද මේ ලෙස මේ සයිබර් අවකාශය තුලත් මිනිස්සු මේ ආකාරයට හැසිරෙන එක රෝගී තත්ත්වයක් විදිහට බලපානවද? ඔව් ඇත්තටම මේ අචලට ස්තුතිවන්ත වෙන්න ඕන මේ කාරණේ මෙතනදී මතු කරපු එක. අපි කැමති කියන්න බලන්න අපි සමහර වෙලාවට අපි සතුටු වෙනවා කියලා මොනවද මේ කරන්නේ? ඒ ඔය මෑතකදී ඔය වෙච්ච කාරණය ගොඩාක් බරපතල සිද්ධියක්. මොකද්ද මේ ඇන්ජලිනා හටි කියන නම කියන පාවිච්චි කරලා ඒක ඉංග්‍රීසි අකුරු ටික පාවිච්චි කරලා ඒකට ගැලපෙන සිංහල පරුෂ වචනයක් තියෙනවා. මෙන්න මේ පරුෂ වචනය ප්‍රමුඛ කරගෙන එතුමියගේ Facebook ගිණුමට ගොඩාක් නරක කමෙන්ට්ස් දාලා තිබ්බා. එතකොට කල්පනා කරන්න ඔබත් සමහර වෙලාවට Facebook එකේ නරක විදිහට හැසිරෙනවා නම් මොකද මේ නරක විදිහට හැසිරෙනවා කියලා කියන්නේ තව කෙනෙක්ව පීඩාවට පත් කරනවා නම් තව කෙනෙක්ව හිංසාවට පත් කරනවා නම් හොඳට මතක තියාගන්න ඔය මානසික රෝගයක ආරම්භය වෙන්න පුළුවන්. හොඳට ඒක අපි මතක තියාගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න අපි ගොඩක් දැකලා තියෙන දේවල් තමයි සමහර වෙලාවට උපන්දිනයකදී තව කෙනෙක්ගේ උපන්දිනය සමරන්න අපි දානවා බොහොම නරක පින්තූර සමහර වෙලාවට. අපි සමහර වෙලාවට මූණේ මේ මඩ ගන්නවා, බිත්තර වලින් ගහනවා, ගස් බඳිනවා. මේ ඔක්කොම හිංසාවන්. මේ හිංසාවන් අපි එන්ජොයි කරන්න පටන් ගත්තොත්. ඒ කියන්නේ මේ හිංසාව කියන එකෙන් අපි සතුටක් ලබන තැනටපත් වුණොත් මතක තබා ගන්න තිරිසන් සතෙකු සහ මිනිසෙකු අතර වෙනස ඔබ තුල අහිමි වෙනවා. ඒකින්ද යෝජනා කරනවා මේ සයිබර් අවකාශය තුල විශේෂයෙන්ම මේක සයිබර් අවකාශය තුල වැඩි හේතුව සයිබර් අවකාශය තුල කාට හරි හිංසාවක් පීඩාවක් කරාම මේ පීඩාව කරන කෙනාට එන බලපෑම අඩුයි. මුණට මුණ හම්බෙන්නේ නැති හින්දා. හැබැයි මතක තියාගන්න මේ ස්වභාව ධර්මයෙන් අපි ඉල්ලන දේ අපිට දෙනවා. ඔයා ඉල්ලන්නේ කාට හරි කෙනෙක්ට දුකක් ඇති කරලා ඒ කෙනාගේ දුක නම් ඒ කෙනාගේ මේ කඳුළු නම් ඒ කඳුළු සහ දුක නම් ඔයා ඉල්ලන්නේ ඔයාගේ සතුට විදිහට කඳුළු සහ දුක ජීවිතයට එකතු වෙනවා. ඒ ස්වභාව ධර්මයෙන් අපි ඉල්ලන දේ අපිට දෙනවා. හොඳට මතක තියාගන්න මේ හිංසා කරන අය නිතර පෞරුෂත්ව අක්‍රමිකතාවලට ඒ වගේම මනෝවිද්‍යාත්මක රෝගවලට විශේෂයෙන්ම ડિප්‍රෙෂන් වලට ඒ වගේම ආතතිකාරක රෝගවලට
නැඹුරුවීමේ සම්භාවිතාවය ගොඩාක් වැඩි. ඒකෙන්ද පරිස්සම් වෙන්න. Facebook අවකාශය තුල වෙන්න පුළුවන්. වෙනත් කොහේ හරි වෙන්න පුළුවන්. කෙනෙක්ට හිංසා කරලා, පීඩා කරලා සතුටු වෙන්න නම් උත්සාහ කරන්න එපා. මානසික රෝගයක් ඕක පිටිපස්සෙන් එනවාමයි. ඔව්. මෙතුමා සඳහන් කළ ආකාරයට ඔබටත් පුළුවන් නම් කෙනෙකුගේ ජීවිතයට හිනාවක් වෙන්න, කෙනෙකුගේ ජීවිතයකට කඳුලක් දීලා සතුටු වෙනවට වඩා ඔහුගේ මුහුණේ හිනාව දකින්න ඔබට පුළුවන් නම් මං හිතනවා ඔබේ ජීවිතයේ ඇතුලේ ඔබ ලබන තවත් එක් ජයග්‍රහණයක් වෙයි ඒක කියලා. ඉතින් උපදේශකතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ කතාබහ සඳහා එකතු වුණාට. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට ඔබේ ජීවිතය පිළිබඳව ගැටලු තියෙනවා නම් යොමු කරන්න අපිට අපි සූදානම් උපදේශකතුමන් සූදානම් ඒ ගැටලු වලට ඔබට නිවැරදි විසඳුම් ලබා දෙන්න. මම මතක් කරන්නම් අපේ ලිපිනය ජීවිතය මధుර රූප වාහිනිය පරමධම්ම චේතිය මහා පිරිවෙන නම්බර 70 පිරිවෙන පාර රත්මලාන. තිරේ දිස්සෙන මේ ලිපිනේ හරහා ඔබට පුළුවන් ඔබේ ලිපි අපට යොමු කරන්න. ඒ වගේම මම උපදේශකතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. ඒ ඔස්සේත් ඔබට පුළුවන් ඔබේ ගැටලු එතුමන්ට යොමු කරන්න. 071 34 23 697 071 34 23 697 මේ ඔස්සේත් ඔබේ ගැටලු අපට යොමු කරන්න. අපි සෑම විටම සූදානම් ඔබේ ජීවිතේ ඔබේ ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්න. ඉතින් තවත් දවසක මෙවැනිම වූ හරවත් කතාබහකින් ඔබ හමු වන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා.